දරුවනේ ජීවිද්‍යාව පස්වන ඒකකේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය මේ ඒකකේ දෙවන පාඩම් මාලාව සමගයි ඔබ මේ එකතු වන්නේ. දෙවන පාඩම් මාලාව සතුන්ගේ පෝෂණය. ද සතුන්ගේ පෝෂණය යටතේ මේ වන විට සිද්ධාන්තමය පරිච්ඡේද දෙකක් අපි සාකච්ඡා කළා. අපි පළවෙනි පරිච්ඡේදයෙන් කතා කළේ සතුන්ගේ පෝෂණයට අදාළව විෂමපෝෂී පෝෂණය කියන්නේ මොකක්ද? විෂමපෝෂී පෝෂණාකාර සහ සතුන්ගේ භෝජන යාන්ත්‍රණ ගැන. දෙවන පරිච්ඡේදයේදී අපි මානව ආහාර ජීර්ණ පද්ධතිය ගැන සාකච්ඡා කිරීම ආරම්භ කළා. එතනදී ආමාශය දක්වා සියලුම සිද්ධාන්තමය කරුණු අපි සාකච්ඡා කරලා අවසන්. අද එතෙන් පටන් ඒ කියන්නේ අපි අද සාකච්ඡා කරන්නේ ශුද්‍රාන්ත්‍රයේ සිට ඉදිරි කොටස් පිළිබඳවයි. එමනම් අපි පාඩමට යොමු වෙමු. බලන්න ශුද්‍රාන්ත්‍රයට සරල භාෂාවෙන් කියන්නේ කුඩා අන්ත්‍රය කියලා. දැන් කුඩා අන්ත්‍රය තමයි දරුවෝ ආහාර මාර්ගයේ දීර්ඝම කොටස, දිගම ව්‍යුහය තමයි, දිගම අවයවය තමයි කුඩා අන්ත්‍රය නැත්නම් ශුද්‍රාන්ත්‍රය. මේක කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. කොටස් තුනකට. මේ කොටස් තුන තමයි ශුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස, මධ්‍ය කොටස සහ අවසාන කොටස. ආරම්භක කොටසට කියන්නේ ග්‍රහණීය කියලා. මධ්‍ය කොටසට කියන්නේ ශුන්‍යාන්ත්‍රිකය කියලා. අවසන් කොටසට කියන්නේ ශේෂාන්ත්‍රකය කියලා. බලන්න එතකොට ආහාර මාර්ගයේ දීර්ඝතම අවයවය තමයි කුඩා ආන්ත්‍රය කියන්නේ. දීර්ඝම අවයවය. කොටස් තුනකට බෙදනවා. ග්‍රහණීය ඩියෝඩෙනම් කියලා අපි හඳුන්වනවා. මේ තියෙන්නේ ග්‍රහණීය. ග්‍රහණීය ආරම්භක කොටස. ඊළඟට ශුන්‍යාන්ත්‍රිකය ජෙජූනම් කියලා අපි හඳුන්වනවා. ශුන්‍යාන්ත්‍රකය. මේ තියෙන ශුන්‍යාන්ත්‍රකය. අවසානම කොටස ශේෂාන්ත්‍රකය අයිලියම් කියලා හඳුන්වනවා. ශේෂාන්ත්‍රකය. මෙති ශේෂාන්ත්‍රකය, ශුන්‍යාන්ත්‍රකය, ග්‍රහණීය. ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි දැන් මේ එක් එක් කොටස ගැන මූලික සරල කාරණා කීපයක් ඉගෙන ගමු. දැන් ඊට කලින් මේ රූපසටහනේ තව දේවල් ටිකක් අපි නම් කරමු. සමස්තය වශයෙන් මේ තියෙන කුඩාන්ත්‍රය. ඒ කුඩාන්ත්‍රය තමයි අපි කොටස් තුනකට බෙදුවේ දරුවෝ. කොටස් තුනකට බෙදුවේ. මේ ආමාශය, මහාන්ත්‍රය තමයි මේ රූපසටහනින් දැක්වෙන්නේ. එමනම් අපි මේ කොටස් තුන ගැන කාරණා ඉගෙන ගමු. බලන්න ග්‍රහණීය අග්න්‍යාශයික හිස වටා ඇති සීහැඩති වක්‍රය තමයි ග්‍රහණීය කියන්නේ. මේ අග්න්‍යාශයික හිස වටා තියෙන මේ තමයි අග්න්‍යාශය. මේ කොටස අග්න්‍යාශය. එතන මේ අග්න්‍යාශයේ හිස කොටස වටා තියෙන සීහැඩති වක්‍රාකාර කොටසට තමයි දරුවනේ අපි ග්‍රහණීය කියන්නේ. මේ ග්‍රහණීය. මේ තමයි ග්‍රහණීය. දැන් ග්‍රහණීය ආමාශය සමග සම්බන්ධයි. ආලාර විවරය මගින් තමයි ග්‍රහණියත් ආමාශයත් වෙන්වන්නේ. එතන ආලාර චක්‍රපිදාන පේශිය පවතිනවා. එතකොට අග්න්‍යාශයක හිස වටා තියෙන සීහැඩති වක්‍රයට තමයි කියන්නේ ග්‍රහණීය කියලා. අග්න්‍යාශයක හිස වටා ඇති සීහැඩති වක්‍රය තමයි ග්‍රහණීය කියලා අදහස් කරන්නේ. ග්‍රහණීය. ඊළඟ කොටස ශුන්‍යාන්ත්‍රකය. ශුන්‍යාන්ත්‍රකය කුඩා අන්ත්‍රයේ මැද කොටස තමයි ශුන්‍යාන්ත්‍රකය කියලා සඳහන් වෙන්නේ. කුඩා අන්ත්‍රයේ මැද කොටස තමයි ශුන්‍යාන්ත්‍රකය කියලා දක්වන්නේ. ශේෂාන්ත්‍රකය කුඩා අන්ත්‍රයේ තියෙන අවසානම කොටස.
කුඩාන්ත්‍රයේ පවතින අවසාන කොටස තමයි ශේෂාන්ත්‍රකය. දරුවනේ මේ කුඩාන්ත්‍රයේ ස්ථීර වෘත්තාකාර නැමුම් අපිට දකින්න පුළුවන්. ස්ථීර වෘත්තාකාර නැමුම්. ඒ වගේම අංගුලිකා දකින්න පුළුවන්. අංගුලිකා. ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙනගෙන ඇති අංගුලිකා කියන්නේ මොනවද කියලා. අපි දැන් රූප සටහන් වලින් පැහැදිලි කරනවා. එතකොට මේ කුඩාන්ත්‍රයේ දකින්න පුළුවන් ස්ථීර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා. ඒ හින්දා මේ කුඩා අන්ත්‍රයේ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අතිශයින් වැඩි වෙලා තියෙනවා. ඒකත් අපිට වැදගත් කාරණාවක්. කුඩා අන්ත්‍රයේ ස්ථීර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා නිසා එහි පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අතිශයින් වැඩි වී ඇත. මේකේ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අතිශයින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ අංගුලිකා කියන්නේ මේ ඇඟිලි වගේ නිරුම් සමූහයක්. මේවා ශුද්‍රාන්ත්‍ර බිත්තියේ තියෙන කුඩා ඇඟිලි ආකාර නිරුම් කියලා කියන එක තමයි වඩාත්ම නිවැරදි. එහෙනම් අංගුලිකා කියන්නේ කුඩාන්ත්‍ර බිත්තියේ තියෙන කුඩා ඇඟිලි ආකාර නිරුම්. ඇඟිලි වගේ. මෙන්න මේම ඇඟිලි ආකාර නිරුම් වලට තමයි දරුවෝ අංගුලිකා කියලා කියන්නේ. මේ අංගුලිකා. අංගුලිකාවක් කියන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයකට. දැන් ඔබට පේනවනේ අංගුලිකා නිසා මොකද්ද වෙලා තියෙන්නේ? අර අවශෝෂණ ශේෂ්ත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. දැන් මෙතන අංගුලිකාව වෙනුවට නිකම්ම මේ විදිහට පෘෂ්ඨයේ තිබුණා නම් අවශෝෂණය කරන ශේෂ්ත්‍රඵලය වෙන්නේ මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ශේෂ්ත්‍රඵලය. දැන් ඒ ඉඩ ප්‍රමාණය තුලම මේ විදිහට අංගුලිකා පිහිටපුවම මේ හැම තැනකින්ම උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. අවශෝෂණ වර්ගඵලය මේ හැම තැනකටම අදාළයි. මේ හැම තැනකටම අදාළයි. ඒ නිසා කියන්නේ අංගුලිකා පිහිටීම නිසා පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අවශෝෂණ ශේෂ්ත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. දැන් ග්‍රහණීය තුලදී තමයි ආහාර ජීර්ණයේ වැඩි කොටසක් සිද්ධ වෙන්නේ. ජීර්ණ ක්‍රියාවලියේ වැඩි කොටසක් සිද්ධ වෙනවා ග්‍රහණීය තුලදී. ඒක වැදගත්ම කාරණාවක්. ග්‍රහණීය තුලදී ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වෙනවා. වැඩි ප්‍රමාණයක් ජීර්ණයේ අවසන් වෙන්නේ ග්‍රහණීය තුලදී. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ශුන්‍යාන්ත්‍රිකයේ ශේෂාන්ත්‍රිකයේ මොකටද තියෙන්නේ? ඒවා වැදගත් වෙන්නේ විශේෂයෙන්ම පෝෂක අවශෝෂණය සම්පූර්ණ වෙන්නේ ඒ ස්ථානවලදී. පෝෂක අවශෝෂණයේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ දරුවනේ ශුන්‍යාන්ත්‍රකයේ ශේෂාන්ත්‍රකයේ තුලදී තමයි. දැන් අපි මේ කාරණා ටික සාරාංශගත කරමු. ප්‍රධාන කරුණු 5ක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. කුඩාන්ත්‍රයේ අවසානම කොටස තමයි ශේෂාන්ත්‍රකය කියන්නේ. ශේෂාන්ත්‍රකය කියන්නේ කුඩාන්ත්‍රයේ පවතින අවසානම කොටස. දැන් මේ කුඩාන්ත්‍රයේ තියෙනවා ස්ථීර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා. මේවා නිසා පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අතිශයින් වැඩි වෙලා තියෙනවා. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අතිශයින් වැඩි වෙලා තියෙනවා. දැන් අංගුලිකා කියන්නේ කුඩා අන්ත්‍රයේ බිත්තියේ තියෙන කුඩා ඇඟිලි ආකාර නිරුම්. කුඩා ඇඟිලි ආකාර නිරුම්. ග්‍රහණීය තුලදී තමයි ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වෙන්නේ. ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වෙන්නේ ග්‍රහණීයේදී. හැබැයි පෝෂක අවශෝෂණය බහුලවම සිද්ධ වෙන්නේ ශුන්‍යාන්ත්‍රිකයේ ශේෂාන්ත්‍රිකයේ තුලදී බවත් මතක තියාගන්න ඕනේ. පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ශුන්‍යාන්ත්‍රිකය ශේෂාන්ත්‍රිකයේ තුලදී. මෙන්න මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ බලන්න දරු මේ ශුද්‍රාන්ත්‍රයේ දික්කඩක් අපි පරීක්ෂා කරලා බලපුවාම අපිට පේන දේ මෙන්න මේ තමයි අංගුලිකා. අංගුලිකා තමයි මේ තියෙන්නේ. අංගුලිකා පිහිටීම නිසා ඒ අවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. හරි? දැන් මේ තියෙන්නේත් ශුන්‍යාන්ත්‍රිකයේ ශේෂාන්ත්‍රිකයේ ස්වභාවය රූප සටහන් දෙකක් ඇසුරින්. දැන් මේ ශුන්‍යාන්ත්‍රිකය මේ තියෙන ශේෂාන්ත්‍රකය. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ පරිච්ඡේදය තුල කතා කරන වැදගත්ම මාතෘකා දෙකෙන් එකක්. ඒ තමයි ශුද්‍රාන්ත්‍රය තුල සිදුවන රසායනික ජීර්ණය. අනෙක් මාතෘකාව තමයි අවශෝෂණ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එක. මේ දෙක තමයි මේ පරිච්ඡේදය තුල අපි වැඩිපුරම කතා කරන්න
සූදානම් වෙන අත්‍යවශ්‍යම කොටස. දැන් කුඩා ආන්ත්‍රයට අපි දන්නවා ආමාශයෙන් පැමිණෙනවා ආමලසය. වරින් වර කුඩා ප්‍රමාණ වලින් විදිමින් තල්ලු කරනවා මේ ආමලසය. ඒක අපි දන්නවා. කුඩා ආන්ත්‍රයට ආමාශයෙන් ආමලසය ලැබෙනවා. මේ ආමලසය ගමන් කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ක්‍රමාකුංචන තරංගයක් ඇසුරෙන්. නැත්නම් ක්‍රමාකුංචන චලන වලින් තමයි මේ ආමලසය ග්‍රහණියට පැමිණීම නැත්නම් කුඩා ආන්ත්‍රයට පැමිණීම සිද්ධ වෙන්නේ. මේ සිදුවීමට ක්‍රමාකුංචන සංකෝචනයන් ආධාර වෙනවා. ඊළඟ දේ දැන් ආමලසය කුඩාන්ත්‍රය තුළට යැවීම පාලනය කරන්නේ ආලාර චක්‍රපිදාන පේශි මගින්. ආමලසය කුඩාන්ත්‍රය තුළට යැවීම ආලාර චක්‍රපිදාන පේශිය මගින් තමයි යාමනය කරන්නේ. ඒක තමයි තුන්වෙනි කාරණාව. ආමලසය කුඩාන්ත්‍රය තුළට යැවීම ආලාර චක්‍රපිදාන පේශි වලින් යාමනය කරනවා. ආන්ත්‍රික බිත්තියේ තියෙන ග්‍රන්ථිවල ශ්‍රාවයන් අග්න්‍යාශයෙන් සහ අක්මාවේ ශ්‍රාවයන් සමග ආමලසයේ මිශ්‍ර වීම සිද්ධ වෙනවා. දැන් ඊටම වැදගත් කාරණාවක් මේ කියන්නේ ආන්ත්‍රික බිත්තියේ තියෙනවා ග්‍රන්ථි අපි ඒවට කියන්නේ ආන්ත්‍රික ග්‍රන්ථි කියලා. ඒ ආන්ත්‍රික ග්‍රන්ථි වලින් නිකුත් කරන විවිධ ශ්‍රාවයන් තියෙනවා. ඒ ශ්‍රාවයනුත් ඒ වගේම අග්න්‍යාශයෙන් පැමිණෙනවා අග්න්‍යාශයික යුෂය අක්මාවෙන් නිෂ්පාදනය කරලා తాවකාලිකව පිත්තාශය ගබඩා කරලා අවශ්‍ය වෙලාවට වරින් වර පිත්තාශයෙන් නිදහස් වෙනවා පිත්ත. මේ ද්‍රාවණ තුනම මේ ශ්‍රාවයන් තුනම ආමලසය සමග මිශ්‍ර වීම සිද්ධ වෙනවා. මේ මිශ්‍ර වීම ප්‍රධාන වශයෙන්ම ග්‍රහණිය තුල තමයි සිද්ධ වෙන්නේ. එතකොට ආන්ත්‍රික බිත්තියේ තියෙන ග්‍රන්ථිවල ශ්‍රාවයන් අග්න්‍යාශයෙන් සහ අක්මාවේ ශ්‍රාවයන් සමග ආමලසයේ මිශ්‍ර වීම සිද්ධ වෙනවා. ආමලසයේ මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. දැන් ග්‍රහණිය මේ විදිහට ලකුණු කරොත් මේ ග්‍රහණියට සම්බන්ධ වෙනවා අග්න්‍යාශයික ප්‍රනාලය. අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශයික ප්‍රනාලය. ඒ වගේම පිත්තාශයෙන් එනවා පොදු පිත්ත ප්‍රනාලය. මේ දෙකම සම්බන්ධ වෙනවා. මේ දෙකම එකතු වෙලා තමයි දරුවෝ ග්‍රහණියට මේ ශ්‍රාවයන් නිකුත් වෙන්නේ. ඒතර මේ තමයි ග්‍රහණිය. මේ තියෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලය. අග්න්‍යාශයික ප්‍රනාලය. මෙන්න පොදු පිත්ත ප්‍රනාලය. මේ දෙකම එකතු වෙලා තනි ප්‍රනාලයක් විදිහට ග්‍රහණියට නිදහස් වෙනවා. එතකොට පිත්ත එනවා පිත්ත ප්‍රනාලයේ අග්න්‍යාශයික විෂය එනවා අග්න්‍යාශයික ප්‍රනාලයේ. ඒ දෙකම ග්‍රහණියට පැමිණෙනවා. ඒ වගේම ආන්ත්‍රික ග්‍රන්ථි තියෙනවනේ මේ කුඩාන්ත්‍ර බිත්තියේ. ඒ ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ආන්ත්‍රික යුෂ ශ්‍රාවය වීමකුත් සිද්ධ වෙනවා මේ. ආන්ත්‍රික යුෂ ශ්‍රාවය වෙනවා. එතකොට අග්න්‍යාශයික යුෂ එනවා. ඒ වගේම පිතත් එනවා. ඒ වගේම ආන්ත්‍රික යුෂත් තියෙනවා. මේ සියල්ලම දරුවනේ ආමලසය සමග මිශ්‍ර වීම සිද්ධ වෙනවා. ඒ කාරණාව තමයි අපි මෙතනදී සාකච්ඡා කළේ. හරි. දැන් ග්‍රහණියේ තියෙන අපිච්ඡදය ජීරණ එන්සයිම ගණනාවක් ශ්‍රාවය කරනවා. මේ ග්‍රහණියේ තියෙන අපිච්ඡදය මගින් ජීරණ එන්සයිම රාශියක් ශ්‍රාවය කරනවා. මේ ජීරණ එන්සයිම අන්තර්ගත වෙන්නේ මේ ආන්ත්‍රික යුෂයේත් අඩංගුයි මේ එන්සයිම. මොනවද ඒ එන්සයිම? ඒ එන්සයිම එකින් එක අපි දැනගන්න ඕනේ නම් වශයෙන්. ඒ වගේම ඒ එන්සයිම වලින් ඉෂ්ට කරන කාර්යයන් මොනවද කියලා අවබෝධ කරගන්න ඕනේ. හරි. එතකොට ග්‍රහණියේ තියෙන අපිච්ඡදය ජීර්ණ එන්සයිම ගණනාවක් ශ්‍රාවය කරනවා. මේ බලන්න ඩයිසැකරයිඩේස් ඩයිසැකරයිඩේස් නැත්නම් ඩයිසැකරයිඩේස් ඩයිපෙප්ටයිඩේස්
කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස් මේ වැනි එන්සයිම කීපයක් ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්. ඒ විතරක් නෙමෙයි. නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස් වැනි එන්සයිම ආන්ත්‍රික බිත්තියේ ඇති ආන්ත්‍රික ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරයි. මෙන්න මේ වගේ එන්සයිම ආන්ත්‍රික බිත්තියේ තියෙන ඒ අපිච්ඡදයේ තියෙන ග්‍රන්ථි මගින් තමයි ශ්‍රාවය කරන්නේ. දැන් එන්සයිම ටික නැවත බලන්න එකපාරක්. ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්. දැන් මේ තුන් දෙනාම ගත්තොත් ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස් මේ තුන් දෙනාම අපි සලකනවා ප්‍රෝටීන ජීරක එන්සයිම. මේවා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන උපස්තර මත. දැන් ඩයිසැකරයිඩේස් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් නැත්නම් ඩයිසැකරයිඩ් මේ උපස්තර මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් මේ උපස්තර මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස් මේ වගේ දේවල් න්‍යෂ්ටික අම්ල වලට සම්බන්ධ උපස්තර මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ෆොස්ෆොටේසුත් අපිට ගන්න පුළුවන්. මේ තුන් දෙනාම. සමහර එන්සයිම කුහරයට ශ්‍රාවය කරන අතර අනෙකුත් එන්සයිම අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳී පවතී. සමහර එන්සයිම කුහරයට ශ්‍රාවය කරන අතර අනෙකුත් එන්සයිම අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. මේ හැම එන්සයිමෙම කුහරයට ශ්‍රාවය වෙන්නේ නැහැ. හරි? ශුද්ධාන්ත්‍රයේ කුහරයට සමහර එන්සයිම ශ්‍රාවය වෙනවා. සමහර එන්සයිම මේ අපිච්ඡදේ පෘෂ්ඨයට බැඳිලා ඉන්නවා. ග්‍රහණීය මගින් කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියලා හෝමෝන දෙකක් ශ්‍රාවය කරනවා. ග්‍රහණියට හෝමෝන ශ්‍රාවය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ග්‍රහණීය ශ්‍රාවය කරනවා කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියලා හෝමෝන දෙකක්. ග්‍රහණීය මගින් කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියන හෝමෝන දෙක ශ්‍රාවය කරනවා. ඒව මගින් අග්න්‍යාශයක යුෂ සහ පිත නිපදවීම උත්තේජනය කරනවා. මේ හෝමෝන වලට පුළුවන් අග්න්‍යාශයක යුෂ නිපදවීම උත්තේජනය කරන්න, අක්මාවෙන් පිත නිපදවීම උත්තේජනය කරන්න පුළුවන්. ඉතා වැදගත් කාරණා දෙකක්. අග්න්‍යාශයක යුෂ නිපදවීම උත්තේජනය කරනවා, අක්මාවෙන් පිත නිපදවීම උත්තේජනය කරනවා. ගොඩක් දරුවෝ හිතන්නේ මේ පිත්තාශයෙන් පිත හැදෙනවා කියලා. සම්පූර්ණයෙන් වැරදි. පිත්තාශයේ පිත ගබඩා කරනවා පමණයි. අපි ඊළඟ පරිච්ඡේදයේදී කතා කරන අක්මාව ගැන. එතනදී ඔබට ගැඹුරින් මේ කාරණා පිළිබඳව මම පැහැදිලි කරන්නම්. හරි? පිත නිපදවීම අක්මාවෙන් කරන දෙයක් බව මතක තබා ගන්න. හරි. එතකොට මේ කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියන හෝමෝන මගින් අග්න්‍යාශයික යුෂ සහ පිත නිපදවීම උත්තේජනය කරනවා. දැන් මේ කියපු කාරණා ටික අපි පාඩම් කරගමු. ඊටාම වැදගත් කාරණා කීපයක් කිව්වේ. කලින් කොටසට ගිහිල්ලා අපි එමු. මෙතන ඉඳලා බලන්න. සාරාංශගත කරමු මේ කාරණා ටික. දැන් කුඩාන්ත්‍රයට ආමාශයෙන් ආමලසේ වරින් වර පැමිණෙනවා. මේක සිද්ධ වෙන්න ක්‍රමාකුංචන චලන සංකෝචනයන් ආධාර වෙනවා. ආමලසේ කුඩාන්ත්‍රය තුලට යැවීම ආලාර චක්‍රපිදාන නැත්නම් ආලාර වක්‍රපිදානයේ මගින් යාමනය කරනවා. දැන් ආන්ත්‍රික බිත්තියේ තියෙන ග්‍රන්ථිවල ශ්‍රාවයන් අග්න්‍යාශයෙන් සහ අක්මාවෙන් පැමිණෙන ශ්‍රාවයන් සමග ආමලසේ මිශ්‍ර වීම සිදු වෙනවා. ග්‍රහණියේ තියෙන අපිච්ඡදය ජීර්ණ එන්සයිම ගණනාවක් ශ්‍රාවය කරනවා. ග්‍රහණියේ තියෙන අපිච්ඡදයෙන් ජීර්ණ එන්සයිම ගණනාවක් ශ්‍රාවය වෙනවා. අපි එවැනි එන්සයිම 7ක් ගැන නම් කිරීමක් කරා. මොනවාද? ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස්. මෙතන නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස් මේ වගේ එන්සයිම ආන්ත්‍රික බිත්තියේ ඇති ග්‍රන්ථි මගින් තමයි ශ්‍රාවය කරන්නේ. සමහර එන්සයිම තියෙනවා දරුවෝ ග්‍රහණි කුහරයට නැත්නම් ශුද්ධාන්ත්‍ර කුහරයට නිදහස් වෙනවා. තවත් සමහර එන්සයිම අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. අනෙකුත් එන්සයිම අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. ග්‍රහණීය මගින්
කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියලා හෝමෝන දෙකක් ස්‍රාවය කරනවා. ඒ හෝමෝන වලට පුළුවන් අග්න්‍යාශයික යුෂ හා පිත නිපදවීම උත්තේජනය කරන්න. අග්න්‍යාශයික යුෂ ඒ වගේම පිත නිපදවීම උත්තේජනය කරන්න පුළුවන් කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියන හෝමෝන වලට. කවුද මේ හෝමෝන ස්‍රාවය කරන්නේ? ග්‍රහණීය මගින්. ඒතර ග්‍රහණීය හෝමෝන ස්‍රාවය කරමින් අන්තරාසර්ගී කෘත්‍යයක් ඉටු කරනවා. ඒ විතරක් නෙමෙයි ආන්ත්‍රික යුෂ ස්‍රාවය කරමින් බාහිරාසර්ගී කෘත්‍යයක් ඉටු කරනවා. ඔය දෙකම කරනවා. ග්‍රහණීය කියන්නේ අන්තරාසර්ගී මෙන්ම බාහිරාසර්ගී කෘත්‍යයන් ඉටු කරන කෙනෙක්. නැත්නම් ක්ෂුද්‍රාන්ත්‍රයේ පොදුවේ ගත්තොත් අන්තරාසර්ගී මෙන්ම බාහිරාසර්ගී කාර්යයන් ඉටු කරන ව්‍යුහයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. බලන්න දැන් අපි අග්න්‍යාශයික යුෂයේ තියෙන එන්සයිම ගැන සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. අග්න්‍යාශයික යුෂයේ තියෙන එන්සයිම මොනවද දරුවනේ? අග්න්‍යාශයික යුෂයේ තියෙන එන්සයිම එකක් තමයි ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්. ඇත්තටම මේවා අක්‍රීය තත්වෙන් තමයි තියෙන්නේ. එතකොට ඒවා අපි හඳුන්වන්නේ ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ට්‍රිප්සිනෝජන් සහ කයිමොට්‍රිප්සිනෝජන් කියලායි මේවා හඳුන්වන්නේ. අක්‍රීය තත්වෙන් තමයි මේවා පවතින්නේ. පස්සේ ඒවා සක්‍රීය වෙනවා. සක්‍රීය වුණාම තමයි ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් කියලා කියන්නේ. ඊට අමතරව අග්න්‍යාශයික ඇමයිලේස් තියෙනවා. අග්න්‍යාශයික ලයිපේස් කියන එන්සයිමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේසුත් අපිට දකින්න පුළුවන්. ඊට අමතරව බයිකාබනේට් අයන තියෙනවා. බයිකාබනේට් කියන්නේ මෙන්න මෙයාට HCO3-. බයිකාබනේට් අයනත් මේ අග්න්‍යාශයික යුෂයේ අන්තර්ගත වෙනවා. බයිකාබනේට් අයනත් තියෙනවා. දැන් අක්මාව මගින් ග්‍රහණියට ශ්‍රාවය කරනවා පිත. ඇත්තටම අක්මාව නෙමෙයි ග්‍රහණියට පිත ශ්‍රාවය කරන්නේ. අක්මාව විසින් පිත නිපදවලා ඒක తాවකාලිකව පිත්තාශය තුල ගබඩා කරලා පිත්තාශයෙන් තමයි අවශ්‍ය වෙලාවට පිත නිදහස් කරන්නේ. ඒක මෙතනත් පැහැදිලිව කියනවා අක්මාව මගින් ශ්‍රාවය කරන පිත ග්‍රහණියට නිදහස් කරන තුරු පිත්තාශය තුල ගබඩා කරලා තියෙනවා. දැන් මේ පිත කියන නැත්තම් පිත් යුෂ කියන ද්‍රාවණය තුල සංඝටක ගණනාවක් අඩංගුයි. හරි? දැන් අපි ගත්තොත් මේ පිත කියන එක ඇතුලේ තියෙනවා පිත් ලවණ කියලා සංඝටකයක්. පිත් ලවණ. ප්‍රසිද්ධ පිත් ලවණ දෙකක් තියෙනවා. සෝඩියම් ටෙරෝක්ලෝරේට්, සෝඩියම් ග්ලයිකෝලේට් කියලා. හරි? පිත් ලවණ. ඊළඟට පිත් වර්ණක තියෙනවා. පිත් වර්ණක. පිත් වර්ණකත් දෙකක් ඉන්නවා දරුවෝ. බිලිවඩීන්, බිලිරුබීන් කියලා. ඔය පිත් වර්ණක විශේෂයෙන් මල ද්‍රව්‍ය වර්ණ ගැන්වීමට භාවිතා වෙනවා. පිත් වර්ණක බිලිවඩීන්, බිලිරුබීන්. පිත් ලවණ දෙක මොනවද? සෝඩියම් ටෙරෝක්ලෝරේට්, සෝඩියම් ග්ලයිකෝලේට්. හරි? ඉතින් ඒ වගේම බයිකාබනේට් අයන වර්ග, බයිකාබනේට් වැනි අයනත් අපිට පිතේ දකින්න පුළුවන්. මේ සංඝටක කීපයක් තමයි මම නම් කරේ. පිතේ පිත් ලවණ අඩංගුයි. මේ පිත් ලවණ දායක වෙන විශේෂ ක්‍රියාවලියක් තියෙනවා දරුවෝ, මේද තෛලෝදීකරණය. එමගින් මේද තෛලෝදීකරණය කරන අතර එය මේද ජීර්ණයට සහ අවශෝෂණයට උදව් වෙනවා. මේ මේද තෛලෝදීකරණයට දායක වෙන්නේ පිත් ලවණ. මේද තෛලෝදීකරණ ක්‍රියාවලිය නිසා මේද ජීර්ණයටත් ඒ වගේම මේ මේද අවශෝෂණයටත් ඒක දායක වෙනවා. මේද තෛලෝදීකරණ ක්‍රියාවලිය ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියේදී. එහෙමනම් අපි මෙතෙක් මේ කතා කරපු කොටසේ සාරාංශයකට එමු. අග්න්‍යාශයික යුෂයේ මොනවාද දරුවෝ පවතින්නේ? අග්න්‍යාශයික යුෂයේ ට්‍රිප්සින් නැත්නම් ට්‍රිප්සිනෝජන් අක්‍රීය තත්ත්වය, කයිමොට්‍රිප්සිනෝජන් පවතිනවා. ඒ වගේම අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ලයිපේස්, අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් වගේ එන්සයිම වර්ග පවතිනවා. ඊට අමතරව බයිකාබනේට් අයනක් තියෙනවා. අක්මාව මගින් ශ්‍රාවය කරන පිත ග්‍රහණියට නිදහස් කරන තුරු తాවකාලිකව ගබඩා කරන් ඉන්නේ පිත්තාශය තුල. පිතේ තියෙනවා පිත් ලවණ, පිත් වර්ණක තියෙනවා. ඒව ගැනත් අපි කිව්වා. මේ පිත් ලවණ වලට පුළුවන් මේද තෛලෝදීකරණය කරලා මේද අවශෝෂණය, ඒ වගේම මේද ජීර්ණයට දායක වෙන්න පුළුවන්. මේද ජීර්ණයට, මේද අවශෝෂණයට දායක වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික දරුවෝ මතක තබා ගන්න ඕනේ.
දැන් අපි ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සාකච්ඡා කරමු. එක එක රසායනික සංඝටක කොහොමද ජීර්ණය වෙන්නේ ශුද්ධාන්ත්‍රය තුලදී කියන එක තමයි මෙතනින් එහාට අපි පැහැදිලි කරන්නේ. මෙතනදී අපි කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙන්නේ කොහොමද? ප්‍රෝටීන ජීර්ණය වෙන්නේ කොහොමද? මේද ජීර්ණය වෙන්නේ කොහොමද? මේ දේවල් ගැන සාකච්ඡාවක යෙදෙනවා. දැන් අපි දන්නවා අග්න්‍යාශයික ඇමයිලේස්ට පුළුවන්. දැන් කේට ඇමයිලේස් හිටියා වගේම තව කෙනෙක් ඉන්නවා අග්න්‍යාශයික ඇමයිලේස්. මේ අග්න්‍යාශයික ඇමයිලේස්ට පුළුවන් ආහාරවල තියෙන පොලිසැකරයිඩ් ජීර්ණය කරන්න. විශේෂයෙන්ම පිෂ්ඨය. එතකොට අග්න්‍යාශයික ඇමයිලේස් මගින් පොලිසැකරයිඩ් නැත්තම් පිෂ්ඨය ඩයිසැකරයිඩ් බවට බිඳ හෙලීම ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ අග්න්‍යාශයික ඇමයිලේස් මගින්. බලන්න. අග්න්‍යාශයික ඇමයිලේස් මගින් පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි. දැන් අග්න්‍යාශයික ඇමයිලේස්ට පුළුවන් පොලිසැකරයිඩ් ඒ කියන්නේ පිෂ්ඨය වගේ දේවල් ඩයිසැකරයිඩ් නැත්තම් මෝල්ටෝස් බවට පත් කිරීම බිඳ හෙලීම උත්තේජනය කරන්න පුළුවන්. දැන් මේ තියෙන ඒට අදාළ සමීකරණය. මේ පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් වෙලා තියෙන්නේ. දැන් පොලිසැකරයිඩ් එකට හොඳම උදාහරණය පිෂ්ඨය. පිෂ්ඨයේ හැදෙන ඩයිසැකරයිඩ් පිෂ්ඨයේ පත් වෙන ඩයිසැකරයිඩ් මෝල්ටෝස්. ඒතර පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරන්න දායක වෙන කෙනා කවුද? අග්න්‍යාශයික ඇමයිලේස්. අග්න්‍යාශයික ඇමයිලේස්ට පුළුවන් පිෂ්ඨයේ වැනි පොලිසැකරයිඩ් මෝල්ටෝස් වැනි ඩයිසැකරයිඩ් බවට බිඳ හෙලන්න පුළුවන්. දෙවැනි කාරණාව ආන්ත්‍රික ඩයිසැකරයිඩේස් මගින් ඩයිසැකරයිඩ් ඊට වඩා පොඩි කට්ටිය ඒ කියන්නේ මොනොසැකරයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. ආන්ත්‍රික ඩයිසැකරයිඩේස් මොකද කරන්නේ? ඩයිසැකරයිඩේස්ට පුළුවන් ඩයිසැකරයිඩ් මත ක්‍රියාත්මක වෙලා මොනොසැකරයිඩ් ලබා දෙන්න. එතකොට ඩයිසැකරයිඩ් මත ක්‍රියාත්මක වෙලා මොනොසැකරයිඩ් ලබා දෙන්න පුළුවන්. මේ කාර්යයට දායක වෙන්නේ ඩයිසැකරයිඩේස් කියන එන්සයිමය. ඩයිසැකරයිඩේස්. ඇත්තටම ඩයිසැකරයිඩේස් කියන එන්සයිමය ඇතුලේ මේක එන්සයිම කාණ්ඩයක් දරුවෝ. ඩයිසැකරයිඩේස් කියන්නේ තනි එන්සයිමයක් නෙමෙයි එන්සයිම කාණ්ඩයක්. මේ ඩයිසැකරයිඩේස් එන්සයිම කාණ්ඩයට අයිති එන්සයිම 3ක් ඉන්නවා. ප්‍රධාන එන්සයිම 3ක් අපේ විෂය නිර්දේශයට අදාළව. කවුද ඒ 3 දෙනා? ඒ ගැනත් පොඩි දෙයක් අපි කතා කරන්න ඕනේ. මේ බලන්නකෝ. මෙහෙම. දැන් අපි දන්නවා මෝල්ටෝස් කියලා ඩයිසැකරයිඩයක් ඉන්නවා. ලැක්ටෝස් කියලා ඩයිසැකරයිඩයක් ඉන්නවා. සුක්‍රෝස් කියලා ඩයිසැකරයිඩයක් ඉන්නවා. දැන් මේ 3 දෙනා මත වෙන වෙනම එන්සයිම 3ක් ක්‍රියාත්මක වෙනවා දරුවෝ. මොනවාද එන්සයිම? මෝල්ටෝස් මත ක්‍රියාත්මක වෙන්නේ මෝල්ටේස්. නමින්ම ගන්න පුළුවන්. ලැක්ටෝස් මත ක්‍රියාත්මක වෙන්නේ ලැක්ටේස්. සුක්‍රෝස් මත ක්‍රියාත්මක වෙන්නේ සුක්‍රේස්. සුක්‍රේස්. දැන් බලන්න මෝල්ටෝස් මත මෝල්ටේස් ක්‍රියාත්මක වුණොත් මොනවද ලබා දෙන්නේ? ග්ලූකෝස් අණු දෙකක් ලබා දෙන්නේ. ග්ලූකෝස් ධන ග්ලූකෝස්. ලැක්ටෝස් මත ලැක්ටේස් ක්‍රියාත්මක වුණොත් මොනවද ලබා දෙන්නේ? ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්. ඒ වගේම සුක්‍රෝස් මත සුක්‍රේස් ක්‍රියාත්මක වුණොත් මොනවද ලබා දෙන්නේ? ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස්. දැන් මේ සමීකරණයෙන් කියන අදහසම තමයි මම තවත් පුළුල් විදිහට ලිව්වේ. දැන් සමීකරණය තුල ඩයිසැකරයිඩ් තියෙනවනේ මෙන්න මේ ඩයිසැකරයිඩ් ටික. මෙන්න මේ ඩයිසැකරයිඩ් ටික. ඒ ඩයිසැකරයිඩ් වලින් ප්‍රතිඵල වෙන මොනොසැකරයිඩ් ටික මෙන්න මේ මොනොසැකරයිඩ් ටික. එබනම් මේ ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පරිවර්තනය කරන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන ජල විච්ඡේදක එන්සයිම තමයි මේ තියෙන්නේ. මෙන්න ඩයිසැකරයිඩේස්ට අයිති වෙන එන්සයිම ටික. මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් යනාදී එන්සයිම ඩයිසැකරයිඩේස් එන්සයිම කාණ්ඩයට අයිති බව මතක තියාගන්න. හරි. එතකොට දරුවෝ
මෙන්න මේ කියපු කාරණා ටික අපි සාරාංශීකරණය කරමු. කාබෝහයිඩ්‍රේට් ජීර්ණය අග්න්‍යාශයික ඇමයිලේස් මගින් පිෂ්ඨය වැනි පොලිසැකරයිඩ මෝල්ටෝස් වැනි ඩයිසැකරයිඩ බවට උත්ප්‍රේරණය කරනවා. දෙවැනි එක ආන්ත්‍රික ඩයිසැකරයිඩේස් කියන එන්සයිමයට පුළුවන් ඩයිසැකරයිඩ බිඳ හෙලන්න මොනොසැකරයිඩ බවට. ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ ඩයිසැකරයිඩේස් කියන එන්සයිමේ මගින්. මම ඔබට පැහැදිලි කරා ඩයිසැකරයිඩේස් කියන්නේ එන්සයිමයකටත් වඩා එන්සයිම කාණ්ඩයක්. ඒ කාණ්ඩයට අයත් විවිධ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ඔබට සමීකරණ මම ඉදිරිපත් කළා. එහෙනම් දරුවෝ අපි ඊළඟ කොටසට යමු බලන්න. ප්‍රෝටීන ජීර්ණය. දැන් ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් කියන ප්‍රෝටීන ඒවා ජීර්ණය කරන එන්සයිම ප්‍රෝටීන ජීරක එන්සයිම තමයි ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් කියන්නේ. ඒවා ඇත්තටම සක්‍රීය එන්සයිම. ඒවා මුලින් පවතින්නේ අක්‍රීය ආකාරයෙන්. ඒ අක්‍රීය ආකාරය තමයි ට්‍රිප්සිනෝජන් සහ කයිමොට්‍රිප්සිනෝජන්. දේව සක්‍රිය වුණාම මේ ප්‍රෝටීන ජීරක එන්සයිම අපි හඳුන්වනවා ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් කියලා. ඒතර ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් මගින් කරන්නේ මොකද්ද? කුඩා පොලිපෙප්ටයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. දැන් මේ ප්‍රතිඵල වෙන වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ තියෙනවනේ. ඒවා කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේස් වල උත්ප්‍රේරක ක්‍රියාවෙන් සිද්ධ වෙනවා. ඔන්න වැදගත් කාරණාවක්. දැන් මේ කුඩා පොලිපෙප්ටයිඩ තියෙනවනේ. ඔය කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට තවදුරටත් බිඳ හෙලීම අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේස් වලින් උත්ප්‍රේරණය වෙනවා. අග්න්‍යාශයේ පවතින කාබොක්සි පෙප්ටිඩේස් වලින් මේ වැඩේ වෙනවා. ඊළඟ කාරණාව ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන ප්‍රෝටියේස්. කුඩා පෙප්ටයිඩ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. දැන් මේ ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන ප්‍රෝටියේස් එන්සයිම. දැන් මෙතන ප්‍රෝටියේස් කියන්නේ තනි එන්සයිමයක් නෙමෙයි එන්සයිම කාණ්ඩයක්. ඒතර එන්සයිම කාණ්ඩයේ ඉන්න සමාජිකයෝ තමයි ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස් කියලා කියනවා. ඇමයිනෝ පෙප්ටිඩේස්. මේවට තමයි අපි කියන්නේ ප්‍රෝටියේස් එන්සයිම කියලා. ඒතර ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන ප්‍රෝටියේස් කුඩා පෙප්ටයිඩ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි. එතකොට මේ ප්‍රෝටියේස්ට පුළුවන් කුඩා පෙප්ටයිඩයක් ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරන්න. උත්ප්‍රේරණය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් සාරාංශගත කරමු මේ කාරණා ටික. ප්‍රෝටීන ජීර්ණය. ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ ඒවා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කරන එක උත්ප්‍රේරණය කරනවා. ඒක කරන්නේ ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින්. දැන් මේ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේස් වල උත්ප්‍රේරක ක්‍රියාවෙන් සිද්ධ වෙනවා. ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන ප්‍රෝටියේස් වර්ග ප්‍රෝටියේස් එන්සයිම කියපුවාම ඒකට කාබොක්සි පෙප්ටිඩේස්, ඇමයිනෝ පෙප්ටිඩේස්, ඩයිපෙප්ටිඩේස් මුල ගැහෙනවා. ඉතින් මේ වගේ ප්‍රෝටියේස් එන්සයිම වලට පුළුවන් කුඩා පෙප්ටයිඩ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටිකට අදාළ සමීකරණ ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. දැන් දරුවෝ බලන්න මේ සාකච්ඡා කරපු කරුණු සමීකරණ වලට ගොඩනැගෙන විදිහ. දැන් කුඩා පොලිපෙප්ටයිඩ තියෙනවා. මේ කුඩා පොලිපෙප්ටයිඩ මත ක්‍රියාත්මක වෙන අග්න්‍යාශයික ට්‍රිප්සින් සහ අග්න්‍යාශයික කයිමොට්‍රිප්සින්. එතකොට ප්‍රතිඵල වලට ලැබෙනවා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ. දැන් මේක මතක තියාගන්න. කුඩා පොලිපෙප්ටයිඩ කැඩුනට පස්සේ ලැබෙන්නේ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ.
දැන් මේ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙනවා අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්. අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්. එතකොට ලබා දෙනවා කුඩා පෙප්ටයිඩ් කියන කාණ්ඩය. කුඩා පෙප්ටයිඩ්. එතකොට අර වඩාත් කියන පදයක් ඉවත් වුණා, පොලි කියන පදයක් ඉවත් වෙලා කුඩා පෙප්ටයිඩ් තමයි ලබා දීලා තියෙන්නේ. ඊළඟට මේ කුඩා පොලිපෙප්ටයිඩයි මේ කුඩා පොලිපෙප්ටයිඩයි මේ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩයි මේ දෙකම මත මෙන්න මේ එන්සයිම් වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොනවද? ඩයිපෙප්ටයිඩේස් නැත්නම් ඩයිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටිඩේස් මේ තුන් දෙනාටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඩයිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටිඩේස්. දැන් මෙතන මේ කාබොක්සිපෙප්ටිඩේස් කියන්නේ දරුවෝ ආන්ත්‍රික යුෂයේ තියෙන කාබොක්සිපෙප්ටිඩේස්. මෙතන තියෙන්නේ අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්. මෙතන තියෙන්නේ මේ ආන්ත්‍රික යුෂයේ තියෙන කාබොක්සිපෙප්ටිඩේස්. මේ තුන් දෙනාටම ක්‍රියාත්මක වෙලා මේ කුඩා පොලිපෙප්ටයිඩ් ඒ වගේම වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල දක්වාම බිඳ හෙලන්න පුළුවන්. ඇමයිනෝ අම්ල දක්වාම බිඳ හෙලන්න පුළුවන්. දැන් අපි මේ ටික පාඩම් කරගමු. කුඩා පොලිපෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙන්නේ කවුද? අග්න්‍යාශයික ට්‍රිප්සීන් සහ අග්න්‍යාශයික කයිමොට්‍රිප්සීන්. මොනවාද ලබා දෙන්නේ? වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ්. වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් ලබා දෙනවා. ඊළඟට වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙනවා. වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් මත අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් එන්සයිම ක්‍රියාත්මක වෙනවා. මොනවාද ලබා දෙන්නේ? වඩාත් කියන පදය අමතක කරන්න, පොලි කියන පදය අමතක කරන්න. එතකොට ලැබෙන්නේ කුඩා පෙප්ටයිඩ්. කුඩා පෙප්ටයිඩ් ලැබෙන්නේ. අවසාන වශයෙන් මේ ආරම්භක දෙන්නවම බිඳ හෙලන්න පුළුවන් තව එන්සයිම කීපයක් තියෙනවා. ඒ කියන්නේ කුඩා පොලිපෙප්ටයිඩයි වඩාත් කුඩා පොලිපෙප්ටයිඩයි මේ දෙකම මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඩයිපෙප්ටිඩේස්ට, ආන්ත්‍රික යුෂයෙන් එන කාබොක්සිපෙප්ටිඩේස්ට, ඒ වගේම ඇමයිනෝපෙප්ටිඩේස්ට පුළුවන් මේ කුඩා පොලිපෙප්ටයිඩ් සහ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් අවසාන වශයෙන් ඇමයිනෝ අම්ල බවට පත් කරන්න. ඉතින් මේ සමීකරණ හොඳින් ඔබ මතක තියාගන්න ඕනේ. කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා අග්න්‍යාශයික ට්‍රිප්සීන් සහ අග්න්‍යාශයික කයිමොට්‍රිප්සීන් මගින්. එතකොට වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කුඩා පෙප්ටයිඩ් බවට පත් වෙනවා අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් මගින්. කුඩා පොලිපෙප්ටයිඩයි වඩාත් කුඩා පොලිපෙප්ටයිඩයි ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා ඩයිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස් සහ ඇමයිනෝපෙප්ටිඩේස් කියන එන්සයිම මගින්. මෙන්න මේ කාරණා සියල්ලම ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. දරුවනේ අපි කාබෝහයිඩ්‍රේට ජීර්ණය, ප්‍රෝටීන ජීර්ණය සාකච්ඡා කළා. එන්න අපිට ඊළඟට යොමු වෙන්න පුළුවන් මේද ජීර්ණය ගැන කරුණු පැහැදිලි කරගන්න. දැන් මේද ජීර්ණයේදී විශේෂයෙන්ම මේ ට්‍රයිග්ලිසරයිඩ් ගැන අපි සාකච්ඡා කරන්නේ. මේද ජීර්ණය නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් ජීර්ණය ආරම්භ වෙන්නේ කුඩා අන්ත්‍රයේදී. කුඩා අන්ත්‍රයේදී තමයි මේ මේද ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මුලින්ම වෙන්නේ පිත් ලවණ මගින් මේද තෛලෝදීකරණයට ලක්වීමක්. මේද තෛලෝදීකරණයට ලක්වීමක්. මොකද්ද මේ මේද තෛලෝදීකරණය කියන්නේ? දරුවනේ මේද තෛලෝදීකරණය කියලා කියන්නේ විශාල සංකීර්ණ මේද අණු, විශාල මේද අණු, ජල අද්‍රාව්‍ය තත්ත්වයේ පවතින මේද අණු කුඩා සරල මේද අණු බවට බිඳ වැටීමක්. විශාල මේද අණු කුඩා සරල මේද අණු බවට බිඳ වැටීමක්. ඒතර මේක එක්තරා විදිහකින් යාන්ත්‍රික ජීර්ණයක් වගේ අපිට පේන්නේ. මොකද විශාල මේද අණු ඒ වායේ කුඩා මේද ගෝලිකා බවට බිඳ වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට තමයි පිත් ලවණ දායක වෙන්නේ. ප්‍රථමයෙන්ම පිත් ලවණ මගින් මේද තෛලෝදීකරණය කරනවා. දැන් ওই තෛලෝදීකරණයට ලක් වෙච්ච මේද අණු මත තමයි මේ අග්න්‍යාශයික ලයිපේස් ක්‍රියාත්මක වෙන්නේ. එයා වඩාත් කාර්යක්ෂමයි කුඩා මේද අණු මත, කුඩා මේද ගෝලිකා මත ක්‍රියාත්මක වෙන්න විශාල සංකීර්ණ මේද ගෝලිකා වෙනුවට. ඉන්පසුව අග්න්‍යාශයික ලයිපේස් මගින් මේ මේද අම්ල ග්ලිසරෝල් සහ මොනොග්ලිසරයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. ඔන්න කරන වැඩේ. දැන් තෛලෝදීකృత මේදයට තමයි අග්න්‍යාශයික ලයිපේස් මගින් මේ උත්ප්‍රේරණ ක්‍රියාවලිය කරන්නේ.
අග්න්‍යාශයික ලයිපේස් මේ මේදය මේද අම්ල සහ ග්ලිසරෝල් එහෙම නැත්නම් මොනොග්ලිසරයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. මෙන්න මේ සමීකරණය මේදේ තියෙනවා අග්න්‍යාශයික ලයිපේස් මගින් ග්ලිසරෝල් සහ මේද අම්ල එහෙම නැත්නම් මොනොග්ලිසරයිඩ් බවට පත් කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව මතක තියාගන්න ඕනේ. මේද ජීරණය නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් ජීරණය ආරම්භ වෙන්නේ කුඩා ආන්ත්‍රයේදී. ප්‍රථමයෙන්ම වෙන්නේ පිත්ලවණ මගින් විශාල මේදාණු කුඩා මේද ගෝලිකා බවට පත් කිරීම. ඒකට අපි කියන්නේ මේද තෛලෝදීකරණය. ඉන් පස්සේ අග්න්‍යාශයික ලයිපේස් මගින් මේ තෛලෝදීකරණයට ලක් වෙච්ච මේදය බිඳ හෙලනවා මේද අම්ල ග්ලිසරෝල් හෝ මොනොග්ලිසරයිඩ් බවට. ඒ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ අග්න්‍යාශයික ලයිපේස් මගින් බව මතක තබා ගන්න. හරි. දැන් දරුවනේ අපි බලමු නියුක්ලික් අම්ල ජීරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. න්‍යෂ්ටික අම්ල ජීරණය. දැන් නියුක්ලික් අම්ල ජීරණය ආරම්භ වෙන්නේ කුඩාන්ත්‍රය තුලදීම තමයි. මෙතනදී සිද්ධ වෙන්නේ අග්න්‍යාශයික නියුක්ලියස් කියලා එන්සයිමයක් තියෙනවනේ. අග්න්‍යාශයික යුෂයේ තියෙන එන්සයිම් වලින් එකක් තමයි අග්න්‍යාශයික නියුක්ලියස්. මේ අග්න්‍යාශයික නියුක්ලියස්ට පුළුවන් DNA සහ RNA කියන මේ න්‍යෂ්ටික අම්ල දෙකම බිඳ වට්ටන්න ජල විච්ඡේදනය කරන්න ඒ අයගේ නියුක්ලියෝටයිඩ් බවට. දැන් DNA ව බිඳ වැටුවොත් එන්නේ ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. RNA ව බිඳ හෙළුවොත් එන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ්. ඒ තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒතර අග්න්‍යාශයික නියුක්ලියස්ට පුළුවන් DNA සහ RNA නියුක්ලියෝටයිඩ් බවට පත් කරන එක උත්ප්‍රේරණය කරන්න පුළුවන්. යනුව පළවෙනි කාරණාව නියුක්ලික් අම්ල ජීරණය ආරම්භ වෙන්නේ කුඩාන්ත්‍රය තුල. දෙවෙනි වැදගත්ම කාරණාව තමයි මේ අග්න්‍යාශයික නියුක්ලියස් DNA සහ RNA ව නියුක්ලියෝටයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. නියුක්ලියෝටයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. අවසානයේදී මොකද වෙන්නේ? අවසානයේදී මේ නියුක්ලියෝටයිඩ් දරුවනේ නියුක්ලියෝටයිඩේස් කියන එන්සයිමේට ඒ වගේම නියුක්ලියෝසයිඩේස් කියන එන්සයිමේට සහ ෆොස්ෆොටේස් කියන එන්සයිමේට මේ එන්සයිම තුනටම ප්‍රතික්‍රියාවට ලක් වෙලා අවසානයේදී නයිට්‍රජනීය භස්ම සීනි සහ ෆොස්ෆේට බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා. දැන් එතකොට වෙන්නේ නියුක්ලියෝටයිඩ් නියුක්ලියෝටයිඩේස් නියුක්ලියෝසයිඩේස් ෆොස්ෆොටේස් කියන එන්සයිම තුනටම ලක් වෙලා අවසානයේදී නයිට්‍රජනීය භස්ම සීනි සහ ෆොස්ෆේට් බවට පත් වෙනවා. දැන් මේ විස්තරයට අදාළ සමීකරණ ටික බලන්න. DNA සහ RNA මත ක්‍රියාත්මක වෙනවා කවුද? අග්න්‍යාශයික නියුක්ලියස් කියන එන්සයිමේ. එතකොට ලැබෙන ප්‍රතිඵල මොනවද? නියුක්ලියෝටයිඩ්. ඒ නියුක්ලියෝටයිඩ් මත ක්‍රියාත්මක වෙනවා එන්සයිම තුනක්. කවුද එන්සයිම තුන? නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස්. මේ එන්සයිම තුනේම බලපෑමෙන් අවසාන ප්‍රතිඵලවලට නයිට්‍රජනීය භස්ම, සීනි සහ ෆොස්ෆේට් ලැබෙනවා. නයිට්‍රජනීය භස්ම, සීනි සහ ෆොස්ෆේට් ලැබෙනවා. පැහැදිලිද? හරි. එතකොට DNA සහ RNA මත අග්න්‍යාශයික නියුක්ලියස් ක්‍රියාත්මක වෙලා නියුක්ලියෝටයිඩ් ලැබෙනවා. ඒ නියුක්ලියෝටයිඩ් මත නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ඒ වගේම ෆොස්ෆොටේස් ක්‍රියාත්මක වෙලා නයිට්‍රජනීය භස්ම, සීනි, ෆොස්ෆේට් කියන සංඝටක ප්‍රතිඵල වෙනවා. එහෙනම් නියුක්ලික් අම්ල ජීරණයත් මේ විදිහට අපිට සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්. අපි මීළඟට එකතු වෙන්නේ ජීරණ ක්‍රියාවලිය මුළුමනින්ම සාකච්ඡා කරපු නිසා දැන් ජීරණ අන්තඵල අවශෝෂණය වෙන්නේ කොහොමද කියලා දැනගන්නයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. ජීර්ණ අන්තඵල අවශෝෂණය වෙන්නේ කොහොමද? අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේ බලන්න කුඩා අන්ත්‍රයේදී සිද්ධ වෙන අවශෝෂණය. කුඩා අන්ත්‍රයේදී සිද්ධ වෙන අවශෝෂණ ක්‍රියාවලිය. දැන් දරුවනේ ඊටාම කාර්යක්ෂම ඵලදායී අවශෝෂණයක් සිදු කර ගැනීම සඳහා කුඩා අන්ත්‍රය තුල විශේෂ අනුවර්තන තුනක් අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන්. ප්‍රධාන අනුවර්තන තුනක් තියෙනවා. ඵලදායී අවශෝෂණය සඳහා ආන්ත්‍රික බිත්තියේ පෘෂ්ඨ ශේෂ්ඨ ඵලය ව්‍යුහමය විකරණයන් තුනක් මගින් වැඩි කරගෙන ඇත.
දැන් අපි දන්නවා අවශෝෂණයේ ඵලදායීව සිද්ධ කරගන්න නම් ආන්ත්‍රික බිත්තියේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා ව්‍යුහමය අනුවර්තන 3ක් තියෙනවා. එකක් තමයි ස්ථීර වෘත්තාකාර නැමුම් තියෙනවා. ඝන ස්ථීර නැමුම් තියෙනවා. ඒ වගේම අංගුලිකා නම් ආන්ත්‍රික බිත්තියේ ඇති ඇඟිලි වගේ නෙරුම් තියෙනවා. ඒ වගේම ශුද්‍ර අංගුලිකා කියලා හඳුන්වන අංගුලිකාවල අපිච්ඡද සෛලවල ඇඟිලි වගේ ඉතා සියුම් නෙරුම් තියෙනවා. ඒකට කියන්නේ ශුද්‍ර අංගුලිකා කියලා. මෙන්න මේ ව්‍යුහමය විකරණයන් තුන තමයි බලපාන්නේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කරලා අවශෝෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. අවශෝෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. හරි? බලන්න. ඒවා නම් ඝන ස්ථීර නැමුම් තියෙනවා. ස්ථීර නැමුම්. මේකට මම විශේෂණ පදයක් දාන්න කැමති ස්ථීර වෘත්තාකාර නැමුම් කියලා. ස්ථීර වෘත්තාකාර නැමුම්. ඊළඟට අංගුලිකා නම් ආන්ත්‍ර බිත්තියේ ඇති ඇඟිලි බඳු නැරුම්. අංගුලිකා නැමැති ආන්ත්‍රික බිත්තියේ තියෙන ඇඟිලි වැනි නෙරුම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ශුද්‍ර අංගුලිකා කියලා හඳුන්වන අංගුලිකාවල අපිච්ඡද සෛලවල තියෙන ඇඟිලි වැනි අන්වික්ෂීය නෙරුම් පවතිනවා. ඇඟිලි වැනි අන්වික්ෂීය නෙරුම් පවතිනවා. ඒතර මේ විකරණ තුනම දායක වෙනවා අවශෝෂණය වැඩි කරගන්න. ඒ කියන්නේ අවශෝෂණය සඳහා පවතින පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කරගන්න. දැන් මේ ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. පොඩි රූප සටහනක් මම අඳින්නම්. මේ බලන්න. දැන් මේ තියෙන්නේ අංගුලිකාව. මේ තියෙන්නේ අංගුලිකාව. දැන් අංගුලිකාවක මෙන්න මෙහෙම අපිච්ඡද සෛල පවතිනවා. අංගුලිකාවේ අපිච්ඡද සෛල පවතිනවා. මේ අපිච්ඡද සෛලවල ඉහළ ධාරේ නිදහස් ධාරේ මෙන්න මේ වගේ ඉතාසියුම් ඇඟිලි වැනි නෙරුම් තියෙනවා. බලන්න ඉතාසියුම් ඇඟිලි වැනි නෙරුම් තියෙනවා. ඉතාමසියුම් ඇඟිලි වැනි නෙරුම්. මෙන්න මේ ඇඟිලි වැනි නෙරුම් වලට තමයි අපි කියන්නේ ශුද්‍ර අංගුලිකා කියලා. ශුද්‍ර අංගුලිකා. ශුද්‍ර අංගුලිකා. මේ තියෙන ශුද්‍ර අංගුලිකා. මේ තමයි අංගුලිකා බිත්තියේ තියෙන අපිච්ඡද සෛල. ඒතර අපිච්ඡද සෛලවල ඉහළ නිදහස් ධාරේ මේ වගේ සියුම් නෙරුම් වගේක් තියෙනවා. ඒවා තමයි ශුද්‍රාංගුලිකා කියලා කියන්නේ. හරි? එතකොට මේ ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙලා තියෙනවා. දැන් ආන්ත්‍රික කුහරය පවතින මේ පැත්තෙන් මෙහෙම. මේ දෙපැත්තේ තමයි ආන්ත්‍රික කුහරය තියෙන්නේ. එතකොට ශුද්‍රාංගුලිකා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙලා තියෙනවා. මේ ශුද්‍රාංගුලිකා පෙනුම දැක්කම අපිට හරියට මතක් වෙන්නේ බුරුසුවක කෙඳි වගේ. බුරුසු ධාරයක් තියෙන්නේ. නැත්තම් බුරුසුමය පෙනුමක් තමයි තියෙන්නේ. මෙමගින් බුරුසුමය පෙනුමක් ලබා දෙන්නේ නැත්තම් බුරුසු ධාරයක් තමයි එතන පවතින්නේ. මේ කොටසට කියන්නේ බුරුසු ධාරය කියලා. දැන් අපිච්ඡදය හරහා පෝෂක පරිවහන ක්‍රියාවලිය ATP ශක්තිය වැය කරමින් සක්‍රියව වෙන්නත් පුළුවන්. ATP ශක්තිය වැය නොකර නිෂ්ක්‍රීයව නැත්තම් අක්‍රීයව සිද්ධ වෙන්න පුළුවන්. මේ පෝෂක පරිවහන ක්‍රියාවලියට ශක්තිය වැය වෙන්නත් පුළුවන්. සමහර පෝෂක පරිවහනය කරන්න, තවත් සමහර පෝෂක පරිවහනය කරන්න ශක්තිය වැය වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා ශක්තිය වැය වෙනවා නම් සක්‍රීයව, ශක්තිය වැය වෙන්නේ නැත්නම් අක්‍රීයව නැත්නම් නිෂ්ක්‍රීයව තමයි පරිවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අපිච්ඡදය හරහා පෝෂක පරිවහනය සක්‍රීය හෝ අක්‍රීය විය හැකියි. අපිච්ඡදය හරහා පෝෂක පරිවහනය සක්‍රීයව වෙන්නත් පුළුවන් නැත්නම් අක්‍රීයව සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ෆ්‍රුක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩයක්. මේ ෆ්‍රුක්ටෝස් පහසු කළ විසරණය කියන ක්‍රියාවලිය මගින් තමයි අවශෝෂණය වෙන්නේ. පහසු කළ විසරණය. දැන් අපි දන්නවා පහසු කළ විසරණය කියන්නේ අක්‍රීය පරිවහන ක්‍රමයක්. අක්‍රීය පරිවහනයක්. ෆ්‍රුක්ටෝස් පහසු කළ විසරණය මගින් තමයි අවශෝෂණය වෙන්නේ. ෆ්‍රුක්ටෝස් අවශෝෂණය වෙන ක්‍රියාවලිය අක්‍රීය පරිවහන ක්‍රමයක් විදිහටයි සලකන්නේ. ඒ අනුව ෆ්‍රුක්ටෝස් පහසු කළ විසරණය මගින් තමයි අවශෝෂණය වෙන්නේ. ෆ්‍රුක්ටෝස් පහසු කළ විසරණය මගින් තමයි අවශෝෂණය වෙන්නේ. දැන් ඇමයිනෝ අම්ල, ඒ වගේම කුඩා පෙප්ටයිඩ්, විටමින්, ඒ වගේම බොහෝ ග්ලූකෝස් අණු මේවා අපිච්ඡද සෛල තුලට ATP ශක්තිය වැය කරමින් සක්‍රීයව තමයි පරිවහණය වෙන්නේ. ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ්,
විටමින් සහ බොහෝ ග්ලූකෝස් අණු. මේවා අපිච්චද සෛල තුලට මතක තියාගන්න සක්‍රීයව තමයි පරිවහණය වෙන්නේ. සක්‍රීයව. මෙන්න මේ කාරණා දැනගන්න ඕන. අපි තව මේකට අලුත් කරුණු ගණනාවක් එකතු කරනවා. මෙතෙක් මේ කොටසේ සාරාංශයට අපි යොමු වෙමු. කුඩා අන්ත්‍රයේදී සිද්ධ වෙන අවශෝෂණය. දරුවනේ ඵලදායි අවශෝෂණයක් සිදුවීම සඳහා කුඩා අන්ත්‍රයේ ආන්ත්‍රික බිත්තියේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා ව්‍යුහමය විකරණ තුනක් නැත්නම් අනුවර්තන තුනක් අපිට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ඝන ස්ථීර වෘත්තාකාර නැමුම් තියෙන එක. දෙවැනි එක තමයි අංගුලිකා පිහිටීම. තුන්වෙනි එක තමයි ශුද්‍රාංගුලිකා පිහිටීම. දැන් ශුද්‍රාංගුලිකා කොහෙද තියෙන්නේ? අපි දන්නවා ආන්ත්‍රික බිත්තියෙන් ඇතිවෙන ඇඟිලි වැනි නෙරුම් වලට තමයි අංගුලිකා කියන්නේ. ඒ අංගුලිකාවක පිහිටනවා අපිච්ඡද සෛල ස්තරයක්. ඒ අපිච්ඡද සෛලවල නිදහස් ධාරය, නිදහස් පෘෂ්ඨය, අග්‍රස්ත පෘෂ්ඨයේ ඇඟිලි වැනි ඉතා සියුම් නෙරුම් පවතිනවා. ඒවා අන්වික්ෂීයයි. අන්න ඒ නෙරුම් වලට තමයි කියන්නේ ශුද්‍ර අංගුලිකා කියලා. එතකොට මේ ශුද්‍ර අංගුලිකා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙලා තියෙන්නේ. ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙලා තියෙන්නේ. බුරුසුමේ පෙනුමක් නැත්නම් බුරුසු ධාරයක් විදිහට මේ ශුද්‍ර අංගුලිකා ක්‍රියාත්මක වෙනවා. අපිච්ඡදය හරහා පෝෂක අවශෝෂණය වීම ATP ශක්තිය වැය කරමින් සක්‍රීයව වෙන්නත් පුළුවන්. ATP ශක්තිය වැය නොකර අක්‍රීයව නැත්නම් නිෂ්ක්‍රීයව වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කියනවා ෆ්‍රුක්ටෝස්. ෆ්‍රුක්ටෝස් අපිච්ඡද සෛල හරහා ඇතුළු වෙන්නේ පහසු කළ විසරණය කියන අක්‍රීය පරිවහන ක්‍රමයෙන්. හැබැයි ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ වර්ග, විටමින්, ඒ වගේම බොහෝමයක් ග්ලූකෝස් අණු සක්‍රීයව තමයි අපිච්ඡදය හරහා ඇතුල් වෙන්නේ. සක්‍රීයව තමයි පරිවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් මේ කාරණා ටිකම අපි තවදුරටත් අධ්‍යයනය කරන් යන්කෝ. බලන්න. දැන් මුලින්ම අපි කිව්වා ෆ්‍රුක්ටෝස් වගේ අය පහසු කළ විසරණය මගින් අක්‍රීය පරිවහන ක්‍රමයක් විදිහට අපිච්ඡද සෛලවලට ඇතුළු වෙනවා කියලා. ඒ වගේම ඇමයිනෝ අම්ල, ඒ වගේම කුඩා පෙප්ටයිඩ, විටමින් සහ බොහෝ ග්ලූකෝස් අණු සක්‍රීයව තමයි අපිච්ඡද සෛලවලට ඇතුළු වෙන්නේ. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලායි අපි දැන් කතා කරන්න යන්නේ. ඊට පස්සේ ආදරණීය දරුවනේ මේ පෝෂක අපිච්ඡද සෛලවල ඉඳන් අංගුලිකා අභ්‍යන්තරයේ පවතින රුධිර කේශනාලිකා වලට ගමන් කරනවා. බලන්න. ඉන්පසු මේ පෝෂක අපිච්ඡද සෛලවල සිට අංගුලිකා තුල ඇති රුධිර කේශනාලිකා වලට පරිවහණය වෙනවා. පරිවහණය වෙනවා. අංගුලිකාවල තියෙන කේශනාලිකාවලට රුධිර කේශනාලිකාවලට පරිවහණය වෙනවා. මේ රුධිර කේශනාලිකා යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදීමට අபிසාරී වී එකට එකතු වේ. මොන විශේෂ කාරණාවක් කිව්වා? මේ රුධිර කේශනාලිකා යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදීමට අபிසාරී වී එකට එකතු වෙනවා කියලා. මොකද්ද යාකෘතික ප්‍රතිහාර ශිරාව කියන්නේ? දරුවනේ අක්මාව වෙත මිනිසාගේ අක්මාව වෙත රුධිරය ගෙන එන රුධිර වාහිනී ප්‍රධාන රුධිර නාල දෙකක් තියෙනවා. අපේ අක්මාවට ලේ ගෙන එන ප්‍රධාන රුධිර නාල දෙකක් තියෙනවා. එකක් තමයි යාකෘතික දමනිය. දැන් අපි දන්නවා ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදීත් ඉගෙනගෙන ඇති දමනියකින් කරන්නේ බොහෝමයක් වෙලාවට දමනියකින් කරන්නේ මොකද්ද? පිරිසිදු රුධිරය එහෙම නැත්නම් ඔක්සිජනීකృత රුධිරය ගෙන එන එක. හරි? දමනියකින් කරන්නේ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. දැන් හොඳම උදාහරණේ පුප්පුෂීය දමනිය. පුප්පුෂීය මහ දමනියෙන් ඔක්සිජන් විමුක්ත රුධිරය නැත්නම් අපිරිසිදු රුධිරය තමයි ගෙනියන්නේ. හරි? ඉතින් එතකොට හොඳට මතක තියාගන්න දැන් මෙතනදී යාකෘතික දමනියෙන් කරන්නේ හෘදයේ සිට මේ එන ඔක්සිජන් සහිත රුධිරය අක්මාව වෙත ගෙන එන කෙනා තමයි යාකෘතික දමනිය කියන්නේ. ඒ වගේම යාකෘතික ප්‍රතිහාර ශිරාව කියලා තව විශේෂ රුධිර වාහිනියක් අක්මාව වෙත එනවා. දැන් අක්මාව වෙත එන ප්‍රධාන රුධිර වාහිනී දෙකයි. යාකෘතික දමනියයි යාකෘතික ප්‍රතිහාර ශිරාවයි. අක්මාවෙන් ඉවත් වෙලා යන රුධිර වාහිනී ප්‍රධාන වශයෙන් එකක් තියෙනවා. ඒ තමයි යාකෘතික ශිරාව. යාකෘතික ශිරාව.
දැන් අපි මෙතන කතා කරන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. නම් දෙක පටලවා ගන්න එපා. යාකෘතික ප්‍රතිහාර ශිරාව කියන්නේ අපිට මුණ ගැහෙන ප්‍රධාන රුධිර වාහිනී වලින් සුවිශේෂී රුධිර වාහිනියක්. ඇයි? මොකද්ද සුවිශේෂත්වය? දරුවනේ සෑම ප්‍රධාන රුධිර වාහිනියක්ම එක කෙළවරකින් හෘදයට සම්බන්ධයි. අනෙක් කෙළවර ඒ යම් යම් අවයව වලට සම්බන්ධයි. හරි? සෑම ප්‍රධාන රුධිර වාහිනියක්ම. හැබැයි යාකෘතික ප්‍රතිහාර ශිරාව විතරක් හෘදයට කිසිදු ඍජු සම්බන්ධතාවයක් නැහැ. හෘදයත් එක්ක සම්බන්ධ නැහැ. මේ යාකෘතික ප්‍රතිහාර ශිරාවේ එක කෙළවරක් ආහාර මාර්ගයේ කොටස් වලට සම්බන්ධයි, අවයව කීපයකට සම්බන්ධයි. අනෙක් කෙළවර අක්මාවට සම්බන්ධයි. ඇත්තටම යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් ගේන්නේ පෝෂක බහුල රුධිරය. හැබැයි එතන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා කෙනෙක්ට කියන්න පුළුවන් අපිරිසිදු රුධිරය ගෙනියනවා. ඒක හරි. අපිරිසිදු රුධිරය තමයි ගෙනියන්නේ. හැබැයි ඒකේ පෝෂක බහුලයි. පෝෂක බහුල ඔක්සිජන් අඩු රුධිරය තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාව වෙතට යන්නේ. ඒතකොට යාකෘතික ප්‍රතිහාර ශිරාව ආරම්භ වෙන්නේ මේ ආහාර මාර්ගයේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් කීපයකින්. දැන් මෙතන කියන්නේ ඒකයි. මේ රුධිර කේශනාලිකා යාකෘතික ප්‍රතිහාර ශිරාව හදන්න අபிසාරී වෙනවා. අபிසාරී වෙනවා කියන්නේ එකතු වෙනවා. එක තැනකට එකතු වෙනවා කියන එක. අபிසාරී වී එකට එකතු වෙනවා. හරි. එතකොට මේ උරාගත්තු පෝෂක ටික රුධිරයට එකතු වෙච්ච පෝෂක ටික යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ බලන්නකො අපි කිව්වා කොහෙටද ගෙනියන්නේ? අක්මාවට අරගෙන යනවා. අක්මාවට රැගෙන යනවා යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ. මේ පෝෂක ටික යනවා. ඊළඟට අක්මාවේ සිට මේ පෝෂක පිරි රුධිරය පටක වලට පරිවහණය වෙනවා. අක්මාවට ගියාට පස්සේ අක්මාවෙන් යාකෘතික ශිරා හරහා මේ පෝෂක පිරිච්ච රුධිරය දේහ පටක වලට ගමන් කරනවා. පරිවහණය වෙනවා. හරි? එහෙත් මේද ජීරණේ සමහර ඵල අවශෝෂණය වෙන්නේ වෙනත් මාර්ගයකින්. ඔන්න ඊළඟ වැදගත්ම කාරණාව. මේද ජීරණයෙන් ලැබෙන සමහර ප්‍රතිඵල කෙලින්ම රුධිර ධාරාවට එකතු වෙන්නේ නැහැ. ඒ අවශෝෂණය වෙන ක්‍රියාවලිය පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ මොකක්ද මේ වෙනස කියලා. බලන්න. මේද අම්ල මොනොග්ලිසරයිඩ් වගේ දේවල් ශුද්‍ර අංගුලිකා හරහා සෛල තුලට ඇතුළු වෙනවා. දැන් මේද අම්ලයි මොනොග්ලිසරයිඩයි ශුද්‍ර අංගුලිකා හරහා අපිච්ඡද සෛල වලට ඇතුල් වෙනවා. අපිච්ඡද සෛලය ඇතුලේදී ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේවා එකතු වෙලා නැවත ට්‍රයිග්ලිසරයිඩ් ඇති වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන දේ තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් කයිලෝමයික්‍රෝන ටිකක් අලුත් වචනයක්, නුහුරු වචනයක්. මේ කාරණා ටික හරිනේ. මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් ශුද්‍රාංගුලිකා හරහා සෛලයට ඇතුල් වෙනවා. සෛලය තුලදී මේ දෙක එකතු වෙලා නැවත ට්‍රයිග්ලිසරයිඩ් හැදෙනවා. දැන් මේ ට්‍රයිග්ලිසරයිඩ් කයිලෝමයික්‍රෝන කියන මේ වචනේ අලුත් වචනයක්. කයිලෝමයික්‍රෝන කියන ජලයේ ද්‍රාව්‍ය කුඩා ගෝලිකා තුලට අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ කයිලෝමයික්‍රෝන පයෝලස නාලිකා වලට පරිවහණය වෙනවා. ඔය කියන කාරණා ටික අපි රූප සටහනකින් ඇඳලා බලමු. මේ බලන්න. දැන් අපි දන්නවා අංගුලිකාවක් මෙන්න තියෙනවා. දරුවනේ මේ අංගුලිකාවක අභ්‍යන්තරයේ දකින්න පුළුවන් රුධිර කේශනාලිකා ජාලයකුත් තියෙනවා. රුධිර වාහිනී නැත්නම් රුධිර කේශනාලිකා. මේ තියෙන මේ වගේ රුධිර කේශනාලිකාව. ඒ වගේම තව අපිට දකින්න පුළුවන් විශේෂ වසා නාලිකාවක් තියෙනවා. මේ වසා නාලිකා අපි හඳුන්වන්නේ පයෝලස නාලිකා කියලා. පයෝලස නාලිකා කියලා හඳුන්වන වසා නාලිකාවක් තියෙනවා. වසා වාහිනියක්. දැන් අපි මුල ඉඳලා මේ කාරණාවට ආවොත් මෙන්න ශුද්‍ර අංගුලිකා තියෙනවා. මේ තමයි අංගුලිකාවේ තියෙන අපිච්ඡද සෛල. තව අපිච්ඡද සෛලයක් මම අඳින්නම්.
තව අපිච්ඡද සෛලය. එන්න අපිච්ඡද සෛල. දැන් සිද්ධ වෙන්නේ මේද අම්ලයි ඇතුල් වෙනවා. ඒ වගේම මොනොග්ලිසරයිඩ් ඇතුල් වෙනවා. ඊට පස්සේ දැන් මම මේද අම්ල වලට කෙටි යෙදුමක් දාන්නම්කෝ. MA කියලා. මේක මම දානවා MG කියලා. හරි. එතකොට දැන් මේ මේද අම්ලයි මොනොග්ලිසරයිඩයි අපිච්ඡද සෛල තුලදී එකතු වෙනවා. එකතු වෙලා ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. මේ බලන්න. MA මේද අම්ල කියලා මම දැම්ම නිකන් කෙටි යෙදුමක්. ඊළඟට MG මොනොග්ලිසරයිඩ්. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. TG ට්‍රයිග්ලිසරයිඩ් හැදෙනවා. දැන් දරුවෝ සිද්ධ වෙන්නේ මේකයි. මේ ට්‍රයිග්ලිසරයිඩ් කුඩා ඒකක මේවා කයිලෝමයික්‍රෝන කියලා හඳුන්වන මේ කාරණාවෙන් කියනවා. ඉන්පසු මේ ට්‍රයිග්ලිසරයිඩ් කයිලෝමයික්‍රෝන නම් වූ ජලයේ ද්‍රාව්‍ය කුඩා ගෝලිකා තුලට අන්තර්ගත වෙනවා. මේ කයිලෝමයික්‍රෝන මම වෙනම මෙතනින් අදින්නම්. මෙන්න කයිලෝමයික්‍රෝනයක්. මේක තුල අන්තර්ගත වෙනවා ට්‍රයිග්ලිසරයිඩ් TG. ලොකු කරලා ඇන්දි. දැන් මේ තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ්. මේ ඔක්කොම ට්‍රයිග්ලිසරයිඩ්. ඒ ට්‍රයිග්ලිසරයිඩ් වලින් සමන්විත මේ සමස්ත ව්‍යුහය කයිලෝමයික්‍රෝන. කයිලෝමයික්‍රෝන. දැන් ඔන්න ට්‍රයිග්ලිසරයිඩ් වලින් සමන්විත කයිලෝමයික්‍රෝනය තියෙනවා. දැන් මේ කයිලෝමයික්‍රෝන මොකද කරන්නේ? මේ කයිලෝමයික්‍රෝන මුලින්ම ඇතුල් වෙන්නේ රුධිරයට නෙමෙයි. රුධිර வாහිනී වලට නෙමෙයි දරුවෝ. මේ කයිලෝමයික්‍රෝන මුලින්ම ඇතුල් වෙන්නේ අර විශේෂ වසා වාහිනී වලට, පයෝලස නාලිකා වලට. ඒකට තමයි පරිවහණය වෙන්නේ. පයෝලස නාලිකා වලට තමයි මේ කයිලෝමයික්‍රෝන පරිවහණය වීම සිද්ධ වෙන්නේ. දැන් මේ කියපු කාරණා වලට අදාළව රූප සටහන මම ඇන්දේ. අපි මේකේ ලකුණු කරගන්න නම් කරගන්න ඕනේ. රුධිර කේශ නාලිකා, ඒ වගේම පයෝලස නාලිකා. පයෝලස නාලිකා. හරි. මේ තියෙන්නේ කයිලෝමයික්‍රෝන. කයිලෝමයික්‍රෝන ජලද්‍රාවී කුඩා ගෝලිකා ලෙස තමයි පවතින්නේ. ජලයේ දිය වෙන කුඩා ගෝලිකා. ඒතර කයිලෝමයික්‍රෝන මුලින්ම ඇතුල් වෙනවා පයෝලස නාලිකා වලට. පරිවහණය වෙනවා. දැන් මෙතෙක් මේ කියපු කාරණා වලට අදාළව තමයි මේ රූප සටහන මම ගොඩ නැගුවේ. දැන් පයෝලස නාලිකා වලට ඇතුල් වුණ කයිලෝමයික්‍රෝන ඊළඟට මොකද වෙන්නේ? තවත් කාරණා කීපයක් කියන්න තියෙනවා. බලන්න. ඉන්පසු පයෝලස නාලිකාවේ සිට වසා හරහා රුධිර වාහිනී වලට ඇතුල් වෙනවා. පයෝලස නාලිකාවේ ඉඳලා ඒ වසා හරහා රුධිර වාහිනී වලට මේ කයිලෝමයික්‍රෝන ඒකක ඇතුල් වෙනවා. ඊට පස්සේ කයිලෝමයික්‍රෝන ඒකක රුධිර සංසරණ පද්ධතිය තුලින් දේහය පුරාම සංසරණය වෙනවා. හරි සරලයි. එමුනම් බලන්න රූප සටහන දැන් වෙනස් වෙන්න ඕනේ කොහොමද? දැන් වෙන්නේ කයිලෝමයික්‍රෝන පයෝලස නාලිකාවලට ඇතුල් වුණා. ඒ වසා නාලිකාවල ඉඳලා ඒ වසා හරහා නැවත බලන්න රුධිරයටයි ඇතුල් වෙන්නේ. රුධිරයට. ඊට පස්සේ මේ රුධිරයේ දිගේ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ දේහය පුරා කයිලෝමයික්‍රෝන ලෙස මේ ට්‍රයිග්ලිසරයිඩ් අණු පරිවහණය වෙනවා. ඔන්න ඕකයි දරුවනේ ක්‍රියාවලිය. ඉතින් හරිම සරලයි. මේ වගේ රූප සටහනක් ඇඳලා මතක තියාගන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. එමනම් පයෝලස නාලිකාවේ සිට වසා හරහා රුධිර වාහිනී තුලට ඇතුළු වෙනවා. ඉන්පසු මේ කයිලෝමයික්‍රෝන සංසරණ පද්ධතිය ඔස්සේ දේහය පුරාම
ගමන් කරනවා. දේහේ පුරාම සංසරණය වෙනවා. දැන් පෝෂක අවශෝෂණය ගැන ගැඹුරෙන්ම කතා කළා. දැන් පෝෂක විතරක් නෙමෙයි. මිට අමතරව දරුවනේ ජලය සහ අයන වර්ග කොහොමද අවශෝෂණය වෙන්නේ? නැවත ලබා ගැනීමක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි ඒක ගැන මේ කතා කරන්නේ. දැන් පෝෂක අවශෝෂණයට අමතරව ජලය සහ අයන නැවත ලබා ගැනීම කුඩා අන්ත්‍රයේදී සිද්ධ වෙන දෙයක්. පෝෂක උරා ගන්නවට අමතරව ජලය සහ අයන නැවත ලබා ගැනීමත් ශුද්ධාන්ත්‍රයේදී කුඩාන්ත්‍රයේදී සිද්ධ වෙනවා. සිරුරට ලබා ගන්නා ජල ප්‍රමාණයට කොච්චර විතර ජල ප්‍රමාණයක් ගන්නවද? ලීටර් 2ක් පමණ. අපි මේ කියන්නේ වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරට ලබා ගන්නා ජල ප්‍රමාණයට අමතරව ජීර්ණ යුෂයෙන් තවත් ජලය කොච්චරක් විතරද? ලීටර් 7ක් පමණ කුඩා අන්ත්‍රයට එකතු කෙරේ. බලන්න. සිරුරට ලබා ගන්නා ජල ප්‍රමාණයට කියන්නේ ලීටර් 2කට අමතරව ජීර්ණ යුෂ වලින් තවත් ජලය ලීටර් 7ක් පමණ කුඩා අන්ත්‍රයට එකතු වෙනවා. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් නැවත අවශෝෂණය කිරීමක් වෙනවා. මේකට ශක්තිය වැය වෙන්නේ නැහැ. මොකද ආශෘතිය කියන්නේ අක්‍රීය පරිවහන ක්‍රමයක්. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් නැවත අවශෝෂණය වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි එතකොට අවසාන වශයෙන් අපි සාරාංශගත කරගන්න ඕනේ. පෝෂක අවශෝෂණයට අමතරව ජලය සහ අයන නැවත ලබා ගැනීමත් ශුද්ධාන්ත්‍රයේදී සිද්ධ වෙනවා. දැන් සිරුරට ලබා ගන්න ජල ප්‍රමාණය ලීටර් 2ක් පමණ වෙනවා. ඒ ජල ප්‍රමාණයට අමතරව ජීර්ණ යුෂයෙන් තව ලීටර් 7ක පමණ ජල පරිමාවක් ලබා ගන්නවා ශුද්ධාන්ත්‍රයේ විසින්. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් තමයි නැවත අවශෝෂණය කිරීම සිදු වෙන්නේ. මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් තමයි නැවත අවශෝෂණය සිදුවන්නේ. යනුව දරුවනේ අපි ජීර්ණය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. ඒ වගේම ජීර්ණ අන්තඵල නැත්නම් පෝෂක අවශෝෂණය වන ආකාරය මුළුමනින්ම පැහැදිලි කරා. එතකොට ඒත් සමග ජීර්ණයේ අවශෝෂණයට අදාළ සියලුම විෂය කරුණු මෙයින් අවසන් වෙනවා. අපිට ශුද්ධාන්ත්‍රය ගැන දැනගන්නට අවශ්‍ය මූලික කාරණා සියල්ලම අපි දැන් සාකච්ඡා කරලා අවසానයි. විෂය නිර්දේශයට අදාළව අපිට ඊළඟට යොමු වෙන්න පුළුවන් මහාන්ත්‍රය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට. අපි නම් මහාන්ත්‍රය ගැන ඉගෙන ගමු. මහාන්ත්‍රය ආහාර මාර්ගයේ අවසානම කොටස් වලට තමයි දරුවෝ දැන් අපි ළඟා වෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා ආහාර මාර්ගයේ අවසාන කොටස මහාන්ත්‍රයයි. අවසානයේටම තියෙන ප්‍රධානම කොටස තමයි මහාන්ත්‍රය. මේ මහාන්ත්‍රය අපිට ප්‍රදේශ 3කට බෙදන්න පුළුවන්. මහාන්ත්‍රය ප්‍රදේශ 3කට බෙදන්න පුළුවන්. ඒ තමයි මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. දැන් මෙන්න මේ කොටස දරුවෝ අයිති වෙන්නේ උණ්ඩුකයට. උණ්ඩුකය. මේ උණ්ඩුකයේ දකින්න ලැබෙනවා එක කෙලවරක් සංවෘත වෙච්ච කුඩා පැසක් වැනි ව්‍යුහයක්, පොඩි නිරුමක් ඇත්තරම. මේ නිරුමට තමයි කියන්නේ උණ්ඩුක පුච්ඡය කියලා. උණ්ඩුක පුච්ඡය. දැන් මෙතනින් එහාට මේ උණ්ඩුකයෙන් මේ කොටස මෙන්න මේ සමස්ත ව්‍යුහය අයිති වෙන්නේ මහාන්ත්‍රකය. මේ කොටස හඳුන්වන්නේ මහාන්ත්‍රකය කියලා. මහාන්ත්‍රය නෙමෙයි, මහාන්ත්‍රකය කියලායි මේ සමස්ත ව්‍යුහය හඳුන්වන්නේ. අවසාන වශයෙන් අපිට දකින්න පුළුවන් ගුද මාර්ගය සහ ගුද විවරය. ඇත්තරම මහාන්ත්‍රයේම එක කොටසක් තමයි ගුද මාර්ගය කියන්නේ. අපි වෙනම කොටසක් විදිහට ගත්තට ඒ අනුව මහාන්ත්‍රය ප්‍රධාන කොටස් තුනයි: මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය මේ රූප සටහනට අනුව. හරි. බලන්න කාරණා කීපයක්ම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කුඩා අන්ත්‍රය මහාන්ත්‍රයට T හැඩති සංදියකින් සම්බන්ධ වෙනවා.
දැන් මේ රූප සටහනේ කුඩාන්ත්‍රයේ ලකුණු කරලා නැහැ. කුඩාන්ත්‍රයේ මහාන්ත්‍රයට සම්බන්ධ වෙන්නේ අර T ජංක්ෂන් එකක්. T හැඩති සංදියකින් තමයි සම්බන්ධ වෙන්නේ. මේ T සංදියේ එක බාහුවක් මහාන්ත්‍රය වෙන අතර අනෙක් බාහුව කුඩා පැසක් වැනි උණ්ඩුකය වේ. දැන් මේකෙන් එක කොටසක් මහාන්ත්‍රයට අයිති වෙනවා. මහාන්ත්‍රකයට ඇත්තටම අයිති වෙන්නේ. අනිත් කොටස තමයි කුඩා පැසක් පොඩි මල්ලක් වැනි උණ්ඩුකයට අයිති වෙනවා. ඒතර මෙතනින් T ජංක්ෂන් එකක් නිර්මාණය වෙනවා. එතකොට මේ කොටස තමයි උණ්ඩුකයේ බවට පත් වෙන්නේ. එතනින් එහාට මේ කොටස මහාන්ත්‍රකයට අයිති වෙනවා. මහාන්ත්‍රයේ මහාන්ත්‍රකයට තමයි අයිති වෙන්නේ. මෙහෙම තමයි මේ T ජංක්ෂන් එක නිර්මාණය වෙන්නේ. T සංදිය හැදෙන්නේ මෙහෙම. මේ තමයි එතකොට ශුද්‍රාන්ත්‍රයෙන් එන කොටස. ඒ කියන්නේ ශුද්‍රාන්ත්‍රයේ අවසානම කොටස. ශුද්‍රාන්ත්‍රයේ අවසානම කොටස දැන් අපි දන්නවා ශේෂාන්ත්‍රකය. හරි? ශේෂාන්ත්‍රකය ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එතකොට කුඩාන්ත්‍රයේ මහාන්ත්‍රයට T හැඩති සංදියකින් සම්බන්ධ වෙනවා. මේ T සංදියේ එක් බාහුවක් මහාන්ත්‍රය වන අතර අනෙක් බාහුව කුඩා පැසක් වැනි උණ්ඩුකයයි. මෙතන මහාන්ත්‍රයටත් වඩා මහාන්ත්‍රකය කියන එක වඩාත් සාධාරණයි. මහාන්ත්‍රකය. දැන් අපි කලින් රූප සටහනෙත් නම් කරා මේ උණ්ඩුකයේ ඇති වෙනවා එක කෙලවරක් වැසුණු නැත්නම් සංවෘත නෙරුමක්. ඒකට තමයි උණ්ඩුක පුච්ඡය කියලා කියන්නේ. ඇඟිල්ලක් වගේ ව්‍යුහයක්. උණ්ඩුකයේ උණ්ඩුක පුච්ඡේ නම් ඇඟිල්ලක් වැනි නෙරුමක් ඇත. අපි රූප සටහනේ අධ්‍යයනය කරා මෙන්න ඒ ඇඟිල්ලක් වැනි නෙරුම. උණ්ඩුක පුච්ඡය. ඊළඟ කාරණාව තමයි මහාන්ත්‍රකය ගුද මාර්ගයට සහ ගුදයට යොමු වෙනවා. මහාන්ත්‍රකය ගුද මාර්ගය සහ ගුදයට යොමු වෙනවා. හරි? දැන් මේ තියෙන්නේ අර මේ රූප සටහනේ උණ්ඩුකේ සහ උණ්ඩුක පුච්ඡය තමයි මේ දකින්න ලැබෙන්නේ. උණ්ඩුකේ සහ උණ්ඩුක පුච්ඡය. දැන් ඒක විශාල කරලා රූප සටහනක් තමයි මේ තියෙන්නේ. දැන් මේ තමයි උණ්ඩුකය. විශාල ව්‍යුහයේ ප්‍රසාරණය වෙච්ච ව්‍යුහය තමයි උණ්ඩුකය කියන්නේ. මේක කුඩා පැසක් වැනි ව්‍යුහයක්. ඒකෙන් ඇති වෙන ඇඟිල්ලක් වගේ නෙරුමක් තියෙනවා. මේ තමයි උණ්ඩුක පුච්ඡය. උණ්ඩුක පුච්ඡය. හරි. එතකොට මහාන්ත්‍රකයේ ගුද මාර්ගයට සහ ගුදයට යොමු වෙනවා. දැන් මේ ජීර්ණය නොවු ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මගින් පැසීමේ ක්‍රියාවලියකට ලක් කරනවා. ඒකට තමයි ප්‍රධාන වශයෙන්ම උණ්ඩුකය දායක වෙන්නේ. ඔන්න වැදගත් කාරණාවක්. ජීර්ණය නොවු ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මගින් පැසීම සඳහා උණ්ඩුකය වැදගත් වෙනවා. ජීර්ණය නොවු ද්‍රව්‍ය ආහාර මාර්ගය තුලදී ජීර්ණය නොවිච්ච ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මගින් පැසීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ උණ්ඩුකය තුල. විශේෂයෙන්ම විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්වයන්ගේ තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒ කියන්නේ ශාක භක්ෂකයන්ගේ වඩාත් කාර්යක්ෂමව මේ ක්‍රියාවලිය වෙනවා. විශේෂයෙන් විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්වයන්ගේ මොකද ඒ අයගේ සෙලියුලෝස් ජීරක ශුද්‍ර ජීවීන් මේ උණ්ඩුකයේ වාසය කරනවා. සෙලියුලෝස් ජීරක ශුද්‍ර ජීවීන් මේ උණ්ඩුකය තුල වාසය කරනවා. දරුවෝ මහාන්ත්‍රයේ කෘත්‍යයන් ගැන අපි අවධානය යොමු කරමු. මහාන්ත්‍රයේ කෘත්‍යයන් පිළිබඳව ජලය ප්‍රතිඅවශෝෂණය සිද්ධ කරනවා. ජලය නැවත උරා ගැනීම සිද්ධ කරනවා මහාන්ත්‍රය මගින්. දැන් ඒ වගේම මහාන්ත්‍රය ආශ්‍රිතව ශුද්‍ර ජීවීන් ගණනාවක් ඉන්නවා. මේ ගොඩක් ශුද්‍ර ජීවීන් අපිට හිතකර ශුද්‍ර ජීවීන් විදියට ඉන්නේ. අන්‍යෝන්‍ය ආධාරී වශයෙන් වැදගත් වන ශුද්‍ර ජීවීන්. මේ ශුද්‍ර ජීවීන් ආධාරයෙන් සමහර විටමින් B සංකීර්ණ, ඒ වගේම විටමින් K, ෆෝලික් අම්ලය වගේ වැදගත් විටමින් සංශ්ලේෂණය කරගන්න පුළුවන්. ඒක දෙවෙනි වැදගත් කාරණාව. ඒ වගේම තුන්වෙනියට අපිට කියන්න පුළුවන් තව වැදගත් කෘත්‍යයක් සඳහන් වෙනවා. ඒ තමයි මේ මල ද්‍රව්‍ය. මල ද්‍රව්‍ය කියලා අදහස් කරන්නේ දරුවනේ ජීර්ණය නොවිච්ච සංඝටක, විශේෂයෙන් තන්තු වගේ දේවල්. හරි? මේ වගේ මල ද්‍රව්‍ය ක්‍රමාකුංචනය මගින් මහාන්ත්‍රය තුලින් ගමන් කරවීම සිද්ධ කරනවා. ඒකත් ගුද මාර්ගය දක්වා යොමු කරලා ගුද විවරය හරහා බැහැර කරනවා. ඒකත් මහාන්ත්‍රයේ කෘත්‍යයක්. ප්‍රධාන කෘත්‍යයන් තුනක් තියෙනවා. ජලය ප්‍රතිඅවශෝෂණය සම්පූර්ණ කරනවා. ශුද්‍ර ජීවීන් ආධාරයෙන් සමහර විටමින් B වර්ග, විටමින් K, ෆෝලික් අම්ලය මේ වගේ වැදගත් විටමින් සංශ්ලේෂණය කරනවා. ඒ වගේම මල
ද්‍රව්‍ය ක්‍රමාකුංචනය මගින් මහාන්ත්‍රකය තුලින් ගමන් කරවනවා. මහාන්ත්‍රකය තුලින් පරිවහනය කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි මහාන්ත්‍රයේ කෘත්‍යයන් වලට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. අපි අවසාන වශයෙන් ගුද මාර්ගය ගැන සාකච්ඡා කරමු. බැහැර කරනකම් මල ද්‍රව්‍ය తాවකාලිකව ගබඩා කරන් ඉන්නේ ගුද මාර්ගය. බැහැර කරනකම් මල ද්‍රව්‍ය తాවකාලිකව ගබඩා කරන් ඉන්නේ ගුද මාර්ගය. දැන් ගුද මාර්ගයයි ගුදයයි අතර තියෙනවා චක්‍රපිදාන දෙකක්. නැත්නම් වක්‍රපිදාන දෙකක් තියෙනවා. ඒවට අපි කියන්නේ ගුද වක්‍රපිදාන නැත්නම් ගුද චක්‍රපිදාන කියලා. ඒව හේතුවෙන් මේ මල ගමන් කිරීම අපිට යාමනය කරන්න පාලනය කරන්න පුළුවන්. හරි? මල ගමන් කිරීම පාලනය කරන්න පුළුවන්. මේ මල ගමන් කිරීම පාලනය කිරීම ක්‍රමක්‍රමිකව වයසින් වැඩි වෙනකොට අපිට ඉච්ඡානුගව කරන්න පුළුවන් දෙයක්. හිතලා මතලා කරන්න පුළුවන් දෙයක්. හැබැයි ලදරු අවදියේ ඉන්නකොට මේ හැකියාව අපිට නැති නිසා තමයි අපිට නොදැනුවත්වම ලදරු අවදියේදී ළමා අවදියේදී මල පහ පිටවීමක් සිද්ධ වෙන්නේ. හරි. එතකොට බැහැර කරනකම් මල ද්‍රව්‍ය ගබඩා කරන්නේ ගුද මාර්ගය. ගුද මාර්ගය සහ ගුදය අතර පවතින මේ වක්‍රපිදාන දෙක නැත්නම් චක්‍රපිදාන දෙක හේතුවෙන් මල ගමන් කිරීම යාමනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මහාන්ත්‍රය තුල ප්‍රබල සංකෝචනයන් මල පහ කිරීම ක්‍රියාරම්භ කරනවා. ඒ කියන්නේ මල පහ කිරීමේ ක්‍රියාව ආරම්භ කරන්න මහාන්ත්‍රයෙන් පැමිණෙන ප්‍රබල සංකෝචන දායක වෙනවා. මහාන්ත්‍රයේ ප්‍රබල සංකෝචන මල පහ කිරීම ක්‍රියාරම්භ කරනවා. මල පහ කිරීමේ ක්‍රියාව ආරම්භ කරනවා. මෙන්න මේ කාරණා ටිකත් දැනගන්න ඕනේ. එහෙමනම් ආදරණීය දරුවනේ ජීවින්ගේ පෝෂණයට අදාළ තුන්වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම මේ වන විට මම සාකච්ඡා කරලා අවසන්. අපි මේ පරිච්ඡේදය පටන් ගත්තේ ශුද්‍රාන්ත්‍රයේ. ශුද්‍රාන්ත්‍රයේ කොටස් ගැන හැඳින්වීමක් කරලා ජීර්ණය සහ ජීර්ණාන්තඵල නැත්නම් පෝෂක අවශෝෂණය ගැන කතා කරලා අවසානයේදී මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ දක්වා ආහාර මාර්ගයේ කොටස් සාකච්ඡා කළා. දැන් අපි ඊළඟට සූදානම් වෙන්නේ හතරවෙනි සිද්ධාන්ත සාකච්ඡා කරන පරිච්ඡේදය තුලදී විශේෂයෙන්ම ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි පිළිබඳ කතා කරන්න. දැන්ටමත් අපි කේට ග්‍රන්ථි ගැන කතා කරලා ඉවරයි. නමුත් අපිට තියෙනවා අග්න්‍යාශය අක්මාව වගේ ඉතා වැදගත් ව්‍යුහයන් කීපයක් ගැන කතා කරන්න. අපි එහෙමනම් දරුවනේ මේ පරිච්ඡේදයෙන් මුණ ගැහෙමු අක්මාව අග්න්‍යාශය පිළිබඳව ඉහළම දැනුමක් ලබා ගැනීම සඳහා. ඉතින් එතෙක් ඔබට සුබ දවසක්.